හැබැයි හෙට දවසේ මේක වහන් ඉන්න බෑ. මේක පියවර ඉස්සරහට එනවා. ඉතින් මේ අර්බුදයේදී අපි ඊළඟ වැදගත්ම කාරණේ තමයි කාටද මේ අර්බුදය එන්නේ? දැන් ආර්ථික අර්බුදය ගොම ඔබ හිතන්න පුළුවන් මුළු රටටම ඉතින් ඒක වෙන්නේ. ඉතින් එනනම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මේ හැමෝගෙම ඉරණමනේ මේක. මොකෝගෙම කරුමනේ ඉතින් අපි ඔක්කොම කරුමේ ගෙවමු කියන්නේ නෑ. මේ කරුමේ ඉන්නේ අපිට විතරයි. මේ කරුමේ ඉන්නේ රස්සාවක් කරලා ජීවත් වෙන මිනිහට. මේ කරුමේ ඉන්නේ පුංචි ව්‍යාපාරයක් කරලා ජීවත් වෙන මිනිහට. මේ කරුමේ ඉන්නේ දීවර ජනතාවට, ගොවියට. මේ රටේ ස්වයං රැකියාවක් කරලා ජීවත් වෙන මිනිහට. මේ ඇයට තමයි මේක හදාපත් වෙන්නේ. කාටද මේක එන්නේ නැත්තේ? මේකනුත් හම්බ කරගන්න කල්පනා කරන්නේ කවුද? මේ රටේ ධන කුයර සමාගම් 4500ක් ඉන්න ඔය ටික. හොඳම කාරණේ තමයි අපි දැකපු පෞගිය හොඳම උදාහරණේ පෞගිය අප්‍රේල් මාසේ බෝනස් එක කපු විදිහ පෞද්ගලික අංශය. 2019 අවුරුද්දේ ලාභෙන් තමයි පෞද්ගලික අංශේ බෝනස් එක දෙන්නේ. 2020 අප්‍රේල් මාසේ. ඒතකොට දැන් ඇයි අප්‍රේල් මාසේ දෙන බෝනස් එක කැපුවේ කොරෝනා ආපු ගම, වසංගතය ආපු ගම. ඇයි? වසංගතය පාවිච්චි කරන්න ඒගොල්ලෝගේ ලාභ ටික තව වැඩි කරගන්න. ඒ නිසා ඒගොල්ලෝ වසංගතය පාවිච්චි කරා. අනික ඒගොල්ලන්ට අහිමි වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට අහිමි වෙන්නේ හොඳට තේරුම් ගන්න. ඒගොල්ලන්ට අහිමි වෙන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ නෙමෙයි. ඒගොල්ලන්ට අහිමි වෙන්නේ ඒගොල්ලෝගේ සුපෝභෝගී ජීවිතේ නෙමෙයි. පරිභෝජන නෙමෙයි අහිමි වෙන්නේ. ඒගොල්ලෝ කන බොන දේවල් මොනක්වත් වෙන්නේ නැහැ. ධම්මික පෙරරගේ ජීවිතේ පොඩ්ඩක්වත් හැලෙන්නේ නැහැ මේ ආර්ථික අර්බුදේ. අපිට වැටුම කැපුවාන් පස්සේ වැටුපෙන් භාගයක් දුන්නාම අපිට මොනවද අහිමි වෙන්නේ? අපිට පුළුවන් ද කඩපිලට ගිහිල්ලා මේ මාසේ හම්බුනේ පඩියෙන් භාගයයි මුදලාලිට 6 කිලෝ එකක් දෙන්න රුපියල් 50ට කියලා කියන්නේ. හම්බුවේ 50ට. එහෙම හම්බ වෙනවද? 50ට නෙමෙයි දැන් මොකද උනේ? අර නේද? මොකද්ද? සම්මුත් නේ දුන්නේ නැහැ නේ සමහරවිට. සම්මුත් නැහැ පරිපුත් නැහැ අන්තිමට තිබිච්ච ඔක්කොගෙන් බඩ මිල වැඩි කරා. හැම වාහනයකම මිල වැඩි කරා. හරිද? ඊට පස්සේ විදුලි බිල එව්වා කොහොමද? විදුලි බිල එව්වා ඒ මිල හදලා තියෙන මිනිස්සු දැන් මම ගියා විදුලි බල මණ්ඩලයේ කාර්යාලයට මේ බිල් සම්බන්ධ හුටපටි බලන්න. හරිද? ඉතින් මේ අරකට මිනිස්සු දවස ගහන එනවා එතෙන්. ඉතින් මොන හේතුවක නේද විදුලි බිල සැකසීමේ ගැටලුවක් තියෙනවා. ඒක මොකද විවාදයක් නෑ. විදුලි බිල හදලා තියෙන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක වහන්න 125ක් කපනවා කියලා කිව්වා 90ට වඩා. හැබැයි චක්‍රලේඛේ තමයි ඇවිල්ලා නෑ. ගිහිල්ලා දැන් අහලා බලන්න චක්‍රලේඛේ ඇවිල්ලා නෑ කියන. අපිට ඒක ඔක්කොම මොනවද? ඔක්කොම දේශපාලන කතා. ලෝන් ලීසින් වලට කිව්වා මාස 6ක් සහන දෙනවා කියලා. දැන් ගිහිල්ලා ලීසින් වාරිකේ ප්‍රශ්නේ අහලා බලන්න. මාස 3යි ලීසින් වාරිකේ කපලා තින්නේ ඒ නවත්තලා තින්නේ ඒකලත් ආපහු පොලියක් ගහනවා. ඉතුරු මාස 3ට ගිවිසුම අස්සම් කරන්න කියලා කියනවා. මොන සහනයක්වත් දීලා නෑ. ඔබ දන්නවද මේ රටේ ලීසින් සමාගම් මිනිස්සුම කොල්ල කන විදිහ ලීසින් ත්‍රිවිරෝධ ත්‍රිදුරන්ගේ ප්‍රශ්නේ අපි පහුගිය කාලේ මැදිහත් වුණා. ත්‍රිවිරෝධ ත්‍රිදුරන් ඉල්ලන්නේ. අපි අහුවා ඇයි ඕගොල්ලෝ ඔය ගිල්ලීමක් ඉල්ලන්නේ කියලා. ඒගොල්ලෝ ඉල්ලන්නේ ලීසින් සමාගම් වලින් සිංහලෙන් දෙමළෙන් ගිවිසුම දෙන්න කියලා. ඒ තරම් කොල්ල කෑමක් කරනවා. ඒ තරම් කොල්ල කෑමක් කරනවා. මහ බැංකුව ඉන්නවා මේ රටේ දේශපාලඥයෝ ඉන්නවා. බලයේ තියෙන උන්ගේ බලය ඇති වැඩක් නැහැ. ඇයි ඒ ලීසින් සමාගම් එක එක කොන්දේසි දාලා මේ ත්‍රිවිල් එකේ සහෝදරය අස්සම් කරන කියලා දන්නේ නැහැ මොනවද කොන්දේසි කියලා. මේ ෆෝම් එකක් දුන්නා මහත්තයෝ දැන් 20 කට විතර අස්සම් කරා මොකක්ද කියලා දන්නේ නැහැ. ණය හම්බ වෙනවනේ. ඉතින් අපි මම මේ ඉපරදාව හොරණ සාකච්ඡාවකට බුලස් සිංහල සාකච්ඡාවට ගියා. ඒ සාකච්ඡාවට ගියාන් පස්සේ එතන හිටියා කාන්තාව පිරිසක් අපේ සාකච්ඡාවට කැඳවලා තිබුණේ. ඒ සාකච්ඡාව කැඳවලා තිබුණේ ශුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ ප්‍රශ්න. මේ ශුද්‍ර මූල්‍ය ණය ගත්ත අය ගැටලුව අපි මොකද ඒක අපි පොළොන්නරුව අන්දාතුරේ විශාල මැදිහත් වීමක් කරා. ඉතින් අපි මේ ප්‍රදේශවලත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඕන විතර දැන් අපි එහෙම සාකච්ඡාවක් ගොඩනගලා තියෙනවා. මං ගියාම ඇහුවා ඔයගොල්ලෝ කීයක් ගත්තද කියලා. 50000ක් ගත්තා කියලා. පොලි කීයක් ගෙවුවද කියලා. 50000ක් ගත්තාම අවුරුද්දක් ඉවරනකොට 50000 ගෙවල ඉවර කරන්න ඕනේ. 62500ක් ගෙවුවා. මං ඇහුවා දැන් පොලි වාරිකේ කීයද ඔයගොල්ලන්ට කිව්වා? 17යි කිව්වා. පොලි කීයද? අදාළ ආයතනෙ කියලා දෙන පොලි 17යි කියේ. 50000ට 62500ක් ගෙවලා අවුරුද්ද ඉවරයි. ලක්ෂෙට කීයද? 1,25,000යි. ලක්ෂෙට 1,25,000යි නම් 100ට කීයද පොලි? හා? 100ට 125යි. 125යි පොලි. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී එතන දැන් ඒක කිව්වහම පස්සේ එතන තව සහෝදරයෙක් කියනවා නෑ 50000 මම දුන්නේ නෑ අපිට. 5000 කපා ගත්තනේ. කීයද හම්බෙලා තින්නේ? 45000 හම්බෙලා තියෙනවා. තව ටිකක් වෙලා තව කෙනෙක් කියනවා නෑ 45000 නෙමෙයි දුන්නේ. 2500 ડોකියුමන්ට්ස් වල කපා ගත්තනේ. 42500. දැන් අපි ගාන ආයි හදන්න ඕනේ. 42500 62500ක් කරගෙන. 40000ට 60000ක් කරන්නම් කීයද? පොලි ඇත්ත පොලි කීයද? 150යි. මේ රටේ බැංකු මූල්‍ය සමාගම් මේ රටේ ජනතාවගෙන් අති විශාල පොලියක් අය කරලා
කොල්ල කෑමක් කරමින් ඉන්නවා. මහා දවල් කොල්ල කෑමක් කරමින් ඉන්නවා. අද රටේ තියෙන ධනවත්ම සමාගම් 25න් 12ක් බැංකු මූල්‍ය රක්ෂණ සමාගම්. කොහොමද මේගොල්ලෝ ධනවත් වෙලා තියෙන්නේ? කොසුමිටක් හදලා, ඉදලක් හදලා, නිෂ්පාදනයක් කරලාද? මොනවද කරලා තියෙන්නේ? කිසිම නිෂ්පාදනයක් නොකර කොහොමද? දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටික ආපහු ඒ මිනිස්සුන්ට පොලියට දීලා, ලීසින් දීලා, ලෝන් දීලා, ණය දීලා, එහෙම තමයි ඒගොල්ලෝ ධනෙ රැස් කරන් තියෙන්නේ. ඉතින් එතන ධනය ගොඩ ගහනවා. මෙතන ජනතාව තුල ඔබගේ මේ දැන් ඉන්නවම කල්පනා කරන්නේ ලෝන් එකක් ගහන්නේ කොහොමද? ගහපු ලෝන් එක ගෙවන්නේ කොහොමද? ඕකනේ කල්පනා කරන්නේ දැවෙන ප්‍රශ්නේ. මාසේ ප්‍රශ්නේ ඔච්චරයි වෙන මොකුත් ප්‍රශ්නයක් කල්පනා කරන්නේ නැහැ වැඩි. මේ මාසේ ලෝන් එක බේරන්නේ කොහොමද? තව ලෝන් එකට යන්න වුණොත් ඔය දෙකකින් එකක්. එක්ක නැත්නම් ඔය දෙකම කල්පනා කරනවා. ඕකටම කල්පනා කරනවා. ඉතින් මේක ලෝන් වලින් ජීවත් වෙන සමාජයක්. ලෝන් ලීසින් වලින් ජීවත් වෙන සමාජයක්. මෙහෙම දැන් මේක අපි ගිරියේ අපි කොයිතරම් මේක ගිරිය හැටින් කෑ ගහලා කිව්වත් ඉතින් මේ ලෝන් වලින් තමයි ජොලිය තියෙන්නේ නේ. හරිද? ඉතින් ඔය බඩු මුට්ටු ටිකක් ගෙවල් වලට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ලෝන් වලින්. නෝ පොලි හරි ජොලි නේ. දැන් අපි කොහෙද අබාන්සෙන් සිංහලකින් බඩු දෙනවා. ඉතින් අපි බඩු අරන් යනවා. ඉතින් පොඩ බඩු මුට්ටු ටිකක් දැන් ගෙදර තියෙනවා. නේද? ඒ බඩු මුට්ටු ටික අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒවා තියෙන හැබැයි ගෙනාවු මිනිහා ගෙදර නැහැ. ඒ මිනිහා ඕටි කරනවා, අතිකාලය කරනවා, රෑ 8 10 12 දැන් අපි ත්‍රිවිල් වල ප්‍රශ්න ගත්තොත් හරි ත්‍රිවිල් රියදුරන්ගේ අපි පහුගිය කාලේ පරීක්ෂා කරලා බලුවා බජාජ් ත්‍රිවිල් එක ඔය ගෙන්නන ත්‍රිවිල් එක ඉන්දියාවේ ගාණ කීයද කියලා. ලංකාවේ රුපියල් වලින් ඉන්දියන් රුපියල් නෙමෙයි ලංකාවේ රුපියල්. ලක්ෂ 3මාරයි. ලක්ෂ 3මාර ත්‍රිවිල් එක ඩේවිඩ් පීරිස් එක මෙහි විකුණන ලක්ෂ 9ට. ලක්ෂ 9 ත්‍රිවිල් එක ත්‍රිරෝදරත සහෝදරයා අරගෙන එකල ලීසින් වාරයක ඔක්කොම ගෙවලුනම ලක්ෂ 16ක් වෙනවා. එතකොට මේ මිනිස්සයා ලක්ෂ 16ක් ගෙවන්නේ ලක්ෂ 3මාරේ බාණ්ඩ එකට. එතකොට හන්දියේ උදේ 6 ඉඳලා රෑ 10 11 12 වෙනකන් තැප ඉන්නේ පවුල ජීවත් කරන්නද ලීසින් සමාගම් ජීවත් කරන්නද? ලීසින් සමාගම් පෝෂත් කරන්නද? ඩේවිඩ් පීරිස් එක පෝෂත් කරන්නද? කාව පෝෂත් කරන්නද? මෙතන අපි ප්‍රශ්න කළ යුතු කාරණයක් නැද්ද? ඉතින් මේක ඔය ත්‍රිවිල් රේදුරාට එහෙම සුද්‍ර මූල්‍යය ගත්ත එක්කනට අර සීදුනසා ගැනීම දක්වා ගිහිල්ලා තියෙනවා. මෙතන විශාල අසාධාරණයක් තියෙනවා. ඉතින් ඒ ආර්ථික අසාධාරණයට ඒ අයුක්තියට ඇයි කතා කරන්නේ නැත්තේ? ඇයි මහ බැංකුව මැදිහත් වෙන්නේ නැත්තේ? ඇයි මේ මිනිස් දැන් ත්‍රිරෝදර ත්‍රිතුරන් ඉල්ලන්නේ සිංහලෙන් ගිවිසුම දෙන්න කියලා? සිංහලයි. දෙමළෙන් ගිවිසුම දෙන්න. ඉංග්‍රීසියෙන් ගිවිසුම දෙන්න. ඒකවත් පේන්නේ නැද්ද? එතකොට මෙතන විශාල අසාධාරණයක් සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් මේ අසාධාරණය කියලා කියන්නේ මෙන්න මෙතෙන්ටයි අසාධාරණේ සිද්ධ වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ අර්බුදේ තියෙන්නේ අර්බුදේ කියවට මේ ලීසින් සමාගම් අර්බුදේට යන්නේ නැහැ. මේ කොම්පැනි ටික අර්බුදේට යන්නේ නැහැ. කාමද අර්බුදේට යන්නේ. අර්බුදේට යන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ රටේ සාමාන්‍ය මිනිහා තමයි අර්බුදේට යන්නේ. එයා මත තමයි මේ බර කඩාපාත් වෙන්නේ. ඒ නිසා මේ ඉස්සරහට එන ආර්ථික අර්බුදේ කියන උන්නෝම අර්බුදයක්. ඒ ඇස්සේ ඔය ආර්ථික අර්බුදේ දුව ආණ්ඩුව ගන්නවල ඇස් වෙන තීරණ ටිකක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමටුප. අද අපි කියනවා අපි වගකීමෙන් කියනවා රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමටුප මේ ආණ්ඩුව අහිමි කරනවා. ඇයි අපි එහෙම කියන්නේ විශ්වාසයෙන්? ඒගොල්ලෝ මැතිවරණ පොරොන්දු වල බලන්න. මැතිවරණ පොරොන්දු වල ඉස්තු කියනවා 2020 ජනවාරි වෙනකොට බලයටපත් වෙලා ජනවාරි වෙද්දිම UMP ආණ්ඩුව කපා හැරපු විශ්‍රාමටුප නැවත ලබා දෙනවා කියලා. ඒ කියන්නේ දැනටමත් විශ්‍රාමටුප කොටසකට කපලා තියෙනවා. 2016න් පස්සේ රාජ්‍ය සේවයට ආපු අයගේ විශ්‍රාමටුප දැනටත් කපලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට විශ්‍රාමටුප හදනවා ඒක නැවත ලබා දෙනවා කියලා 2020 ජනවාරිද්දී මේක පොරොන්දු වුණා. පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා. මාර්තු වෙනකන් තිබ්බ ඩිපාර්ට්මන්තු ගෙනාවද ඒකට යෝජනාව පොරොන්දු ඉෂ්ට කරාද නෑ ඇයි මේ තියෙන්නේ බොක්කේ දඩමස් අපිට මේ බුදුරැස් පෙන්නුවට බොක්කේ තියෙන්නේ මොකද්ද බොක්කේ තියෙන දඩමස් මේ රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමටුප කපා හැරීම කියලා කියන්නේ මූල්‍ය අරමුදල දාපු කොන්දේසිය මේගොල්ලෝ මූල්‍ය අරමුදල කියන පාරෙන් පිට වෙන පාරක් යන්නේ ඒ පාර තමයි යන්නේ ඒකට තමයි තාලය අල්ලන්නේ ඒකට තමයි ඒ තාලය අල්ලන විදිහට තමයි නටන්නේ ඒක තමයි යන්න හදන්නේ ඉතින් එතකොට විශ්‍රාමටුප කපනවා රාජ්‍ය සේවකයට අහිමිනවා කියන එක ඒක හරි සැක හිතන්න එපා අපි රාජ්‍ය සේවකයට කියනවා මේ ඡන්දේ පාවිච්චි කරන් ඉන්න රාජ්‍ය සේවකයට අපි අවධාරණය කියනවා විශ්‍රාමටුප වෙන දේ මේක ඒක අපි අද කියන එක විශ්වාස නැහැ අපිට ඔබට හෙට දවසේ මේක බලා ගන්න පුළුවන් පෞද්ගලික සේවකයේ අර්ථසාධක අරමුදල දැනටත් සැකයක් තියෙනවා අර්ථසාධක අරමුදල එළියට ඇදලාද කියලා මේ අර්ථසාධක අරමුදලට වික්‍රමසිංහලා කැලහැල්ලුවා ඊට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා කැලහැල්ලුවා මතකද දැන් රොෂෙන් චානක ජීවිතේ අහිමි කරගෙන තමයි අවසානයේ පෞද්ගලික සේවකයේ විශ්‍රාමටුප මේ EPF එක ආරක්ෂා වුණේ. අර්ථසාධක අරමුදල රැකුණේ.
මේ අර්ථ සාධක අරමුදල තමයි ලංකාවේ තියෙන විශාලම මුදල එක තැනක තියෙන්නේ. ඒක තනි කෙනෙක් මුදල නෙමෙයි මේ රටේ වැඩ කරපු කම්කරුවෝ ලක්ෂ ගාණක්ගේ මුළු ජීවිත කාලයත් තිස්සේ එකතු වෙච්ච එක. දැන් මේක ඕන කාටද? මේක උනේ මේ සමාගම් රොත්තට සෙල්ලම් කරන්න, බිස්නස් කරන්න උන්ගේ සල්ලි යොදවන. මොකද මේ බිස්නස් කියන සහෝදරු දැන් ඔය එක ව්‍යාපාර පැලැන්තියක් මේක දන්නවා. බිස්නස් කරන තමන්ගේ සල්ලි වලින් නෙමෙයි. හරිද? බිස්නස් කරන අය දන්නවා මේකට. මම කියන්නේ ඔය පොඩි පොඩි බිස්නස් කරන අය නෙමෙයි. හරිද? මේක එක සමාජ තීරුවක් ඉන්නවා. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ තමන්ගේ සල්ලි වලින් නෙමෙයි. ඒගොල්ලෝ බිස්නස් කරන කාගේ සල්ලි වලින්? හා? අනුන්ගේ සල්ලි වලින්. බැංකුවල සල්ලි වලින්. හරිද? බැංකුවල කරා තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කොහෙන් හරි සල්ලි අරන් බිස්නස් කරන්න හිතනවා මිසක් තමන්ගේ මුදලක් ඒවත් කරන වෙලේ ඒවත් ආයෝජනය කරනවා. මම කියන්නේ වැඩිහින් ඒගොල්ලෝ උනන්දු අනුන්ගේ සල්ලි අරන් ඒවෙන් තමයි මේ ක්‍රීඩාව කරන්න ඒගොල්ලෝ කැමති. ඒ නිසා දැන් අර්ථ සාධක අරමුදේ තියෙන සල්ලි එළියට අදින්න හදන කොහෙටද කොටස් වෙලද පොල්ට කියනවා. මේ කොටස් වෙලද පොල්ට කියනවා කියන්නේ විශාල අවදානමක්. ඉතින් ඒක ගැන ආණ්ඩුව කියනවාට හරියට අදහසක්. ස්ථාවර අදහසක් නෑ. නිසා ඒ අභියෝගයේ රාජ්‍ය සේවක ඉස්සර පෞද්ගලික සේවක ඉස්සර අපිට තියෙනවා හෙට දවසේ. ඉතින් මේ ආර්ථික අභියෝග ඉස්සර අපිට මේ රටේ ජනතාවට අගෝස්තු 5 වෙනිදාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මේගොල්ලෝගේ ඇත්ත ස්වභාවය 6 වෙනිදාට බලා ගන්න පුළුවන් කොටින්. මොකද ඒ තරම් මේ ධම් එක දාගෙන අල්ලගෙන මේ දත් පිටි කාගෙන ඉන්නේ අගෝස්තු 5 වෙනිකන් ඉවසමක් කියලා. හරිද? කොටින්ම පොලිසිය පාට වැඩි දඩ ගහන්න ඉන්නෙත් නෑ. ඒවත් පුළුවන් තරම් අඩු කරන්න කියලා තියෙනවා. මොකද වැඩි කලබල කරන්න එපා ජනතාව. පුළුවන් තරම් මේක වැඩි හොල්ලන්න නැතුව මෙහෙම අරන් ගිහලා කුට්ටි පිටින් දාගන්න ඕනේ. ඊට පස්සේ දාගත්තට පස්සේ අපි පෙන්නන්නම් අපේ වැඩ කිඩ ටික පෙන්නන්නම්. ඒ නිසා අගෝස්තු 5 වෙනිදාන් පස්සේ තමයි මේක උදා වෙන්නේ. ඉතින් මේවා සැකය පොඩ්ඩක් මේවා ලියලා තියාගන්න පස්සේ බලන්න පුළුවන්. මේ අපි කියන එක නෙමෙයිද වෙන එකක්ද වෙන්නේ. ඉතින් අපි ওই ප්‍රශ්න කරන්නේ මේ ඉරණම දැන අපි මේකට ඉඩ දෙනවා කියලා.